සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම මේ උදෑසන උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුළු තුන් ලෝකයටම සැනසීම පිණිස දේශනා කළ උතුම් ධර්මය. ඒ ධර්මය අවබෝධ කරගන්නට තියෙන්නේ ප්‍රඥාවන්ත බවින්. ප්‍රඥාවන්තයාට මේ ලෝකයේ තුල දුකක් ගෙනවිත් දෙන්නට සමර්ථ කිසිවක් නැත්තේ නැහැ. නුවණැත්තාව සොලවා දැමිය හැකි කිසිම දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. මහා ඒක ඝන පර්වතයක් හුලම් පාරවල් වලින් හොලවලා දාන්නට බෑ වගේ මේ ලෝකයේහි නිന്ദා ප්‍රශංසාදී දේවල් වලින් පඬිතයෝ කිසිම කලෙක සැලීමකට ලක්වන්නේ නැහැ. ඒ තමයි නුවණැත්තන්ගේ නුවණැති බව කියලා කියන්නේ. ප්‍රඥාවන්තයින්ගේ ප්‍රඥාවන්ත බව කියලා කියන්නේ. ප්‍රඥාවන්තයෙකුගේ සිතක් සොලවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රඥාව ඒ තරම් උත්තරීතර දෙයක් නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ඒ උත්තරීතර ධර්මය අපි තුල උපදවා ගන්නට කියලා. එමත් නැතිනම් උතුම් ප්‍රඥාවෙන් එය ප්‍රත්‍යක්ෂ කරන්නට කියලා. පඤ්ඤාවන්තසායන් ධම්මෝ කියලා දේශනා කළා. ඒක ගෝචර කරගන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවන්තයෙකුට පමණයි. එසේනම් ඒ ගෝචර කරගන්න තැන දක්වා අප ප්‍රඥාව දියුණු කළ යුතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම අද සමාජයේ දිහා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ගොඩක් දෙනෙක් කතා කරනවා මේ තම නැනපමණින් දැනගත යුතු ධර්මයක් කියලා මේ ධර්මය. එනිසා මේ ධර්මය ගැන ඕන කෙනෙකුට ඕන මතවාදයක් ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි විමර්ශනශීලී බව කියලා කියන්නේ. ඒ නිදහස මේ ධර්මයේ තුල තියෙනවා කියලා ඕනෑම කෙනෙක් ප්‍රකාශ කරන්නට අදහස තියෙනවා, නිදහසක් තියෙනවා කියලා ඇතැම් අය අදහස් ප්‍රකාශ කරනවා අපිට දකින්නට අහන්නට ලැබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕනෑම කෙනෙකුට ඕනෑම සීමාවක් තුළ මේ ධර්මය විග්‍රහ කරන්නට පුළුවන් කියලා නිදහස් කියන තැනින් එබඳු වූ මොග්ධ නිදහසක් සලසා දීමක් නෙමෙයි. අපිට පෙන්වන්නේ මොකද්ද? පඤ්ඤාවන්තසායන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන්නේ පඤ්ඤාවන්තස්ස ප්‍රඥාවන්තයින්ට. නායං ධම්මෝ මේ ධර්මය දුප්පඤ්ඤස්ස දුෂ්ප්‍රඥ පුද්ගලයන්ට නැහැ. එතකොට මේ ධර්මයේ දුෂ්ප්‍රඥ පුද්ගලයන් කෙරෙහි පිහිටන දෙයක් නෙමෙයි, ප්‍රඥාවන්තයින් කෙරෙහි පිහිටන දෙයක්. එහෙනම් ඒ ප්‍රඥාව කියන දේ අපි උපදවාගෙන තමයි ධර්මයේ ප්‍රතිවේධ කරන්නට ඕනේ. යම්කිසි කෙනෙකුට ඒ තියෙන ඊටමත් සුළු ප්‍රමාණයෙන් චින්තන විශේෂකින් විතරක් මේක තීරණය කරන්නට ඉඩ බුදුරජාණන් වහන්සේ ලැබුවේ නැහැ. අනුශ්‍රවණ මාත්‍රයකින් විතරක්, ආකාර පරිවිතර්ක මාත්‍රයකින් විතරක්, දිට්ඨි නිඥාන කන්තයකින් විතරක් එතකොට මේ ධර්මයේ තීරණය කරන්නට බුදුරජාණන් වහන්සේ ඉඩ ලැබුවේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අවශ්‍ය
ධර්මයේ තේරුම් ගන්නට අවශ්‍ය න්‍යාය අපිට දේශනා කළා. චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ආදී මේ ධර්මයට අනුරූපීව යන යම් දෙයක් තියෙනවා නම් ඊට බහැලිය හැකි ඊට සැසඳෙන දෙයක් තියෙනවා නම් ඒක ධර්මයේ ලෙසත් ඒකට නොසැසඳෙන දෙයක් තියෙනවා නම් ඒක අධර්මයේ ලෙසත් අපිට තීරණය කරගන්නට පෙන්වනවා. සැසඳෙන දේ ගන්නටත් නොසැසඳෙන දේ ඉවත් කරන්නටත් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එතකොට නුවණැත්තෝ විදිහට අපි ධර්මය හොයාගෙන යනකොට අපිට දැනෙන සීමාව නෙමෙයි නිවැරදි කියන එක ගැන අපි තේරුම් අරගෙන ඉන්නට අවශ්‍යයි. මොකද කෙනකෙනාගේ අවිද්‍යාව කියන මට්ටම් එක එක ස්වභාවයෙන් තියෙනවා. හැබැයි ඒ අවිද්‍යාව කියන මට්ටම ඔක්කොම එක ස්වභාවයම නෙමෙයි. කෙනකෙනාගේ නුවණ ප්‍රමාණය අනුව අවිද්‍යාවේ අඩු වැඩි බව තියෙනවා. ඒ කියන්නේ දැන් ඉටිපන්දමක් ගැහුවාම එතන තියෙන ආලෝකයත් ඊට පස්සේ වෙනම වොට් 50ක බල්බ් එකක් දැම්මහම එතන තියෙන එළියත් වොට් 100ක බල්බ් එකක් දැම්මහම එතන තියෙන එළියත් ඉර පෑවුවාම තියෙන එළියතින් එක සමාන වුණාට ඒ තැන්වල තිබුණු ආලෝකමත් බව කියන දෙයින් එක සමානයි කියලා අපිට කියන්න පුළුවන් වුණාට අන්ධකාරය කියන එකේ අඩු වැඩි බවකුත් ඒහා සමග තීරණය කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේ ලෝකේ සාමාන්‍ය කෙනෙක් අපි ප්‍රඥාවන්තයි කියලා කියන එක කියන්නේ ඔහුගේ තර්කන හැකියාව දිහා බලලා නම් ඒ වුණාට ඔහු ඒ පැත්තෙන් ඔහුට නුවණක් තිබුණට ඔහුට යථාර්ථයේ ප්‍රතිවේද කිරීම පැත්තෙන් ඔහුගේ චින්තනය දුර්වල නම් ඔහු මේ ධර්මයේ අවබෝධ කිරීමට සාපේක්ෂව දුෂ්ප්‍රඥයෙක් ලෙසයි ගණනය කරන්නේ. එතකොට ඒ බඳු පුද්ගලයාට මේ ධර්මය මෙහෙමයි කියලා හරියට තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඔහුට අවශ්‍ය විදිහට ධර්මයේ විශ්ලේෂණය කරන්නට නිදහසක් බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කෙනකෙනාගේ නුවණ දියුණු වෙලා තියෙන මට්ටමට ප්‍රතිවේද වෙන දහමක් වුණාට ඒ ප්‍රතිවේද වෙන සියල්ලම ඒ මට්ටම නිෂ්ඨාව නෙමෙයි කියන එක. ප්‍රතිවේද වෙන මට්ටම නිෂ්ඨාව නෙමෙයි කියලා. පරම ආලෝකමත් බව කියලා කියන්නේ ඉටිපන්දම පත්තු කරාම එන එළිය නෙමෙයි කියන එක අපි දැනගෙන ඉන්නට ඕනේ. ඒක අපි දියුණු කළ යුතුයි කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අන්න ඒ වගේ තමයි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න මනසත් කෙනකෙනාගේ නැන පමණින් මේ ධර්මයේ තේරුම් ගන්නට ඕනේ කියලා එයාට තේරෙන විදිහට එයා හිතනවා නම් මුළු බුද්ධ වචනයම මෙන්න මේකයි කියලා ඒක ඊටාම වැරදි. ඒ නිසා අපි කොයි වෙලාවකවත් කල්පනා කරන්නට හොඳ නැහැ. අපිට යම්කිසි කරුණක් තේරුණා කියලා අපිට යම්කිසි කරුණක් වැටහුණා කියලා මේ වැටහිච්ච පමණ විතරමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා කියන්නේ. මේකට අනුරූපීව තමයි හැමදේම තියෙන්නට ඕනේ කියලා බුද්ධ වචනය අද තියෙන ත්‍රිපිටක ධර්මයක් අපේ දෘෂ්ටි කෝණයට හිර කරලා ඔබන්නට උත්සාහවත් නොවිය යුතුයි. අපි ඒක හැම මොහොතකදීම අපිට ඇතිවෙන දෘෂ්ටිය අපි ගලපා බැලිය යුතුයි ඒ ත්‍රිපිටක ධර්මයට. ඉතින් ඒකට සංසන්දනය කරනකොට අපේ දෘෂ්ටිය අපේ දැනුම ගැලපෙන්නේ නැත්නම් ඒකට ප්‍රතික්ෂේප කළ යුතු වෙන්නේ ඔබට හැඟෙන දේ මිසක ත්‍රිපිටකේ නෙමෙයි. මොකද අද ඇතැම් වෙලාවට ධර්මයේ තම නැනපමණින් දැනගත යුතුයි කියලා ඇතැම් අය උත්සාහවත් වෙනවා ධර්මයට එක එක විදිහ අර්ථකථන සපයන්නට. Tamanට තේරෙන විදිහට දැන් ඒක එයා තේරුම් ගත්ත විදිහනේ කියලා එයාට අයිතියක් තියෙන්නට ඕන කියලාත් අයිතිවාසිකම් පිළිබඳව ධර්මයේ විශ්ලේෂණය කරන්නට ඇතැම් අය කතා බහ කරනවා කතා වෙනවා දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඉඩ දුන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මය කෙනකෙනාට ඕන විදිහට ප්‍රකාශ කරන්නට. එදා හිටියා සාති කියලා හාමුදුරු කෙනෙක්. මේ සාති හාමුදුරන්ට ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටියක්. ඒ තමයි භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. සාති හාමුදුරු ධර්මයේ තේරුම් ගත්ත ඒ විදිහට. භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. ඒක සාති හාමුදුරු ඇති කරගන්නේ දැන් ජාතක කතාවල බුදුරජාණන් වහන්සේ පූර්වාපර සංදි ගලපනවා. අතීතයේදී දැන් වෙස්සන්තර රජුරු වෙලා ඉපදෙලා හිටියේ මම කියලා උන්වහන්සේ තමන් වහන්සේව දක්වනවා. එතකොට ඒ පූර්වාපර සංදි ගලපනවා. එතකොට අන්න ඒ විදිහට පූර්වාපර සංදි ගලපනකොට
මේක අහගෙන ඉන්න මේ බඳු කරුණු නිසා මේ හාමුදුරු හිතනවා සාති හාමුදුරු එහෙනම් එදා හිටපු කෙනා නම් අද මෙතන ඉන්නේ එදා තිබුණු විඥාණය තමයි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන එයා තේරුම් ගත්ත ඒ විදිහට. සාති හාමුදුරු ඒ විදිහට තේරුම් ගත්ත කියලා ඒක නිවැරදි උනේ නෑනේ. බුදුරජාණන් වහන්සේ සාති හාමුදුරුන්ව ගෙන්නලා ඒ මතවාදයේ ප්‍රශ්න කරලා මෝඝ පුරිසවාදයෙන් ආමන්ත්‍රණය කළා මෝඝ පුරුෂයා එහෙමත් නැතිනම් හිස් මිනිස්සයෝ කියලා ආමන්ත්‍රණය කරලා ඔහුගේ මුග්ධභාවයට ගර්හා කරලා ඒ මෝඩකමට ගර්හා කරලා සංඝයා මැදදී නිවැරදිව ඒ ධර්මයේ නැවත ප්‍රතිෂ්ඨාපනය කළා. එනිසා දැන් තම නැනපමණින් නම් මේක දැනගන්න තියෙන්නේ සාති භික්ෂුවගේ දෘෂ්ටියත් හරිනේ ඒක උන්වහන්සේ තේරුම් ගත්ත විදිහනේ. හැබැයි උන්වහන්සේ තේරුම් ගත්ත විදිහට බුදුරජාණන් වහන්සේගේ වචනය දෙන්න ඉදිරිපත් කරන්නට බුදුරජාණන් වහන්සේ ඉඩක් තිබ්බේ නැහැ. ඒ නිසා මේ ලෝකේ බාලයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු දේ කළා කියලා කියනවා. ඇතම් කෙනෙක් දේශනා කරපු දේ නොකළා කියලා කියනවා. මේ ලෝකේ ඉන්න බාලයෝ දෙන්නෙක්. මේ ලෝකේ දෙන්නෙක් බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු දේ කළා කියලා කියනවා. කරපු දේ දේශනා කළේ නැහැ කියලා කියනවා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට අභූතයෙන් දොස් කියන පුද්ගලයෝ දෙන්නෙක්. එතකොට දැන් මෙන්න මේ විදිහට අපිට බුදුරජාණන් වහන්සේ ඉඩ තියලා නැහැ දේශනා නොකළ දෙයක් දේශනා කළා කියලා Tamanට හැඟෙන විදිහට ඔබවල කියන්නේ ඉඩ තියලා නැහැ. ඒ නිසා අපිට තේරුම් ගන්නට වෙනවා බුද්ධ වචනය අපි තේරුම් ගත යුතු වෙන්නේ ත්‍රිපිටක ධර්මය හා සංසන්දනය කරලා මිසක ත්‍රිපිටක ධර්මයට ගලපා බලමින් මිසක අපේ තියෙන අට කතා ආදියට ගලපා බලමින් මිසක කොයිම වෙලාවකවත් ඒ වලට ප්‍රතිවිරුද්ධව ගැමින් Tamanට හිතෙන විදිහ හරි කියලා අරගෙන නෙමෙයි. ඒ නිසා අපි ප්‍රවේශම් වන්නට ඕනේ ධර්ම විනිශ්චයක් සිද්ධ කරනකොට. මෙහෙම මතක් කරන්නට හේතුනේ වර්තමාන කාලයේ දිහා අපි බලනකොට අපිට දකින්න පුළුවන් මේ ධර්මයට විවිධ අර්ථකථන සපයන පිරිස්. ඇතැම් වෙලාවට මුළු විනය පිටකේම අයින් කරලා දාන්න උත්සාහවත් වෙනවා. විනය පිටකේ අද කාලේට හරියන්නේ අද කාලේට ගැලපෙන විදිහට වෙනස් කරන්න ඕනේ කියලා ඇතැම් අය අදහස් ප්‍රකාශ කරනවා. භික්ෂුව කියන රාමුව ළඟට භික්ෂුව ළඟට සමාජයෙන් ඕනේ මිසක භික්ෂුව කියන්නේ කවුද කියලා සමාජය තුල අවබෝධය ඇති වෙන්නට ඕනේ මිසක සමාජය පරිණාමය වීම හැමුවේ භික්ෂුව සමාජය ළඟට යා යුතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට අපිට නිර්ණායක බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවානේ. කප්පිය කප්පියානුලෝම අකප්පිය අකප්පියානුලෝම කියලා. යමක් කප්පියයි කැපයි නම් ඒක කැපමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ යමක් කැපයි කියලා. හැබැයි ඒක කැප දෙයට ගැලපෙනවා. ඒ නිසා ඒකට කියනවා කප්පියානුලෝම කියලා. ඒකත් කැප අනුලෝමව කැපයි කියලා ගන්න කියනවා. සමහර දේවල් තියෙනවා ඒ දේවල් අකපයි අකපදේ අකපම තමයි. හැබැයි ඇතැම් වෙලාවට බුදුරජාණන් වහන්සේ අකපයි කියලා පනවපු නැති දේවලුත් අද සමාජය තුළ අපිට ලැබෙනවා. හැබැයි අකප දේවල් වලට අනුලොම්ම යනවා. අකප දේවල් වලට අනුලොම්ම යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දේවල් අකපම තමයි කියලා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඒ කියන්නේ ඒකට න්‍යායක් පෙන්නලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් නැතත් අපිට යම් කිසි දෙයක කැප සරුප් බව කප්පේ සාරුප්පේ භාවයේ තේරුම් ගන්නට අපිට නිර්ණායකයක් න්‍යායක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පනවලා තියෙනවා. ඒ නිසා ඒක ඊතරම්ම ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුරූපීව යම්කිසි දෙයක් විශ්ලේෂණය කරගන්නට යෑමෙන්නේ. ඒ නිසා අපි අද දවසේදී කළ යුතු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා මාධ්‍ය කුමක්ද කියන දේ ත්‍රිපිටකයට ගලපා බලලා ඊට අනුරූපීව විවරණය කර ගැනීම මිසක අට කතාවන්ට අනුරූපීව විවරණය කර ගැනීම මිසක කොයිම වෙලාවකවත් ඒ වලට නොගැලපෙනකොට මේවා පොත්වල තියෙන ඒවා කියලා ඒවා අතහැරලා දාලා Tamanට ඕන විදිහට ප්‍රකාශයටපත් කිරීම නෙමෙයි. යම් කිසි විදිහකින් එහෙම ප්‍රකාශන ඉදිරිපත් කරනවා නම් ඒක ඊටාම ගැටලු සහගත දෙයක්. ඒ වගේම මේක ඊටමත් නොවිය යුතු දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේට කරන අභූතයෙන් සිද්ධ කරන අභ්‍යක්ඛායනයක් නැතිනම් අසත්‍යයෙන් කරන චෝදනාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා අපි නිවැරදිව මේ කරුණු කාරණා තේරුම් ගැනීමේදී ධර්මයේ පිළිබඳව
අපි මේ දේ සංසන්දනය කළ යුතු වෙන්නේ කුමකටද? අර පර්යාප්ති ධර්මයට, ත්‍රිපිටක ධර්මයට. දැන් අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක පිළිබඳවත් අපිට එහෙමනේ ගොඩක් වෙලාවට ඇතැම් අය විවිධ මතවාද ප්‍රකාශ කරන අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව පවා. එතකොට අපි මේ දේශන මාලාව තුළ අපි කතා කරගෙන එන්නේ අනාත්ත සංඥාව පිළිබඳව අපි කතා කරමින් හිටියේ ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන. එතකොට අනාත්ත කියන එකට අපි සිංහලෙන් දෙන තේරුම තමයි අනාත්මයි කියලා කියන්නේ. අනාත්මයි කියලා කියන්නේ ආත්ම භාව වශයෙන් පණවන්නට දෙයක් නැති නිසා, පණවන්න දෙයක් එතන කිසිම සාරවත් බවක් නොලැබෙන නිසා තමයි අනාත්මයි කියලා කියන්නේ. එහෙම නැතිනම් ආත්මයක් නැහැ කියන එක නෙමෙයි කියලා අපි මීට පෙර කතා කළා, දේශනාවලදී මතක් කරන්නට යෙදුණා. නමුත් මෙන්න මේ පදේ අරගෙන අර අසාරක කියන අර්ථයට විතරක් කොටු කරලා වෙනමම තියන්නට උත්සාහවත් වෙනවා. අත්ත කියලා කියන වචනය මේ කියන්නේ අසාරයි කියන එක, අර්ථ විරහිතයි කියන එකයි කියලා අර වචන වෙනස් කරන්නටත් උත්සාහවත් වෙනවා. දැන් අසාර කට්ඨේන අනත්තා කියන එක ප්‍රශ්නයක් නෑ. අසාරක අර්ථයෙන් අනාත්මයි කියන එක. හැබැයි අනාත්මයි කියලා කියන්නේ අනාත්ම අර්ථය. අනාත්මයි කියලා කියන්නේ අනාත්ම අර්ථය. ඒකේ අනාත්මයි කියන එකේ ඇතුළේ එක ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි අසාරක බව කියන එක. අනාත්මයි කියන එකේ තියෙන එක ලක්ෂණයක් තමයි අසාරයි කියන එක. මොනවාද? නිච්චසාර, නිට්ටය වශයෙන් අසාරයි, සුඛසාර වශයෙන් අසාරයි, අත්තසාර වශයෙන් අසාරයි කියලා එතන තියෙන අසාර බව. එතකොට දැන් මෙතන අනාත්මයි කියන වචනය ඍජුවම කතා කරන්නේ අත්තසාර සාරේන අසාරෝ කියන එකත් එක්ක. එතන අසාරවත් කියලා කියන්නේ අත්තසාර සාරේන අසාරෝ. ආත්මසාර වශයෙන් සාරවත් බවක් නැහැ කියන එකත් එක්ක. අනිත්‍ය කතා කරනකොට අනිත්‍යෙත් තියෙන අසාර කට්ටේන කියන වචනයක්. ඒ කියන්නේ අසාරක අර්ථයෙන් අනිත්‍යතාවය ගැන කතා කරනවා. අනිත්‍යතාවය කතා කරනකොට අසාරක අර්ථයෙන් කතා කරන්නේ මොකක්ද? එතන කතා කරන්නේ නිච්චසාර සාරේන අසාරෝ කියන එක. නිත්‍යසාර වශයෙන් අසාරයි කියන එක. සැප වශයෙන් කතා කරත් ඒක සැප වශයෙන් අසාරයි කියලා කියන්නට පුළුවන්. ඒතකොට සුඛසාර සාරේන අසාරෝ කියන්නේ. මෙන්න මේ විදිහට අසාරක අර්ථය කියලා කිව්වහම ඒක අනාත්මයට විතරක් කොටු කරන්නේ නැතුව අපිට මේ ධර්මයට අපිට බහලා ගන්නට පුළුවන් න්‍යායන් තියෙනවා. බුදුරජාණන් වහන්සේක අපිට දේශනා කළා තියෙනවා. ඒකම අටකථාචාර්යන් වහන්සේලා තවදුරටත් විග්‍රහ කළා, විවරණයට ලක් කළා තියෙනවා. විපස්සනා කතා සහ විපස්සනා කතා පිළිබඳව තියෙන අටකථා විවරණය තුළ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී අපිට මේ කරුණු වඩාත් පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අනිත්‍යතාවය පිළිබඳව යම්කිසි කෙනෙක් ප්‍රතිවේධ කරනවා නම් දුක ප්‍රතිවේධ කරනවා, දුක ප්‍රතිවේධ කරනවා නම් ඔහු අනාත්මය ප්‍රතිවේධ කරනවා කියලා එක පිළිවෙලකට මේකේ පැමිණීම තියෙනවා. මෙච්චර පිළිවෙලකට මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ පනවා තියෙන කල්හිත් ඇතැම් විට මේක වරද්දගෙන මේක තම තමන්ට තේරෙන විදිහට ප්‍රකාශ කරන්නට අයිතිය තිබිය යුතුයි කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් අන්න ඒක ඊටාම වැරදි දෙයක්. ඔබ බුදුදහම ගරු කරන බෞද්ධයින් හැටියට ඔබ මේ පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. ඒ නිසා තමයි අද දවසේදී මේ ත්‍රිපිටකය රැක ගැනීම වෙනුවෙන් ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ගෙනීමට මේ කාරණාව ඉවහල් වෙලා තියෙන්නේ. ඒ තරම්ම මේ මිත්‍යා දෘෂ්ටි බලවත්ව ගිහිල්ලා මේ ශාසනය විනාශ කරන්නට කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන නිසා. ඒ නිසා ඒ ත්‍රිපිටක ධර්මයේ වෙනුවෙන් ඒ ත්‍රිපිටක පර්යාප්තිය රැක ගැනීම වෙනුවෙන් ඔබත් අවධානය යොමු කළ යුතු මට්ටමක තමයි අපි අද දවසේදී පසු වෙන්නේ. පින්නතුනේ අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවේ ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන ගිරිමානන්ද සූත්‍රය තුල විග්‍රහ වී ඇති දස සංඥාවන් පිළිබඳව. ඒ දස සංඥාවන්ගේ අනාත්ම සංඥාව, අනාත්ම සංඥාව පිළිබඳවයි අපි කතා කළේ සති ගණනාවක් තිස්සේ. එතකොට මේ අනාත්ම සංඥාව පිළිබඳව අපි කතා කිරීමේදී මූලික ලෙසම චත්තාලීසාකාර විපස්සනාවේදී නැතිනම් විදර්ශනා වඩනකොට අපි කොහොමද අනාත්මය තේරුම් ගන්නේ, අනාත්මය වඩන්නේ කියන කරුණ අපි මෙතනදී අවධානයක් යොමු කළා.
ඒකෙදි අට කතා විවරණයන්ට අනුව අපි කාරණා කිහිපයක් පසුගිය සතියේ දේශනාව තුළ කතා කළා. මොනවාද? පරතෝ මේ ස්කන්ධාදී ධර්මයන් ස්වායක්ත ධර්ම නෙමෙයි කියන එක පරායක්ත ධර්ම හැටියට පරතෝ කියලා කිව්වා. ඊට පස්සේ ඒ කියන්නේ ඒක තමා අයත් නෑ කියන එක පරතෝ කියලා කිව්වේ ඒක. ඒක Tamanට අයිති දෙයක් නෙමෙයි. මේක Tamanට අයිති නැති දේ වගේම මේකේ තියෙන කිසිම ඇතුළත සාරවත් බවක් නෑ. ඇතුළත හිස් කියන එක. ඒ කියන්නේ පැවැත්ම තුළ හිස් බවක් තියෙනවා. අන්නේ පැවැත්ම තුළ තියෙන හිස් බව නිසා මේකට කිව්වා රිත්තතෝ කියලා. ඒ වගේම මේකේ තියෙන පහත් ස්වභාවයක් අන්න ඒකට කිව්වා තුච්ඡතෝ කියලා. ඔබට මතක ඇති අපි අන්දේක් දැලිකුණු පිරිච්චි වස්ත්‍රයක් අරගෙන මේක තමයි හොඳම සුදු පාට කියලා සතුටින් අරගෙන ඇඳගෙන කියෝ යනවා වගේ ලෝකේ තියෙන නුසුදුසු දේවල් ලෝකේ තියෙන සාරවත් නොවන දේවල් අපි සාරවත් කියලා ලෝකෙට අරගෙන යනවා. මේක තමයි තුච්ඡතෝ කියලා කිව්වේ. ශුඤ්ඤතෝ කියලා කියනවා හිස් ස්වභාවයට. අපි අවසාන ලෙස කතා කළේ ශුඤ්ඤතෝ කියන ලක්ෂණය. හිස් බව කියන එක. හිස් කියලා කියනකොට අපි බොහෝ කරුණු අපි කතා කළා ශුඤ්ඤත බව පිළිබඳව. ඒ කියන්නේ හිස් කියන දේ පිළිබඳව, ශුඤ්ඤත ලක්ෂණය පිළිබඳව, ශුඤ්ඤතාවයේ ප්‍රතිවේද වෙන්නේ අනාත්මය අනුව ගිහිල්ලා කියන එකත් කතා කළා. මීට පෙර කතා කරපු බොහෝ දේශන ගණනාවක අපි කතා කළේ ඒ ශුඤ්ඤත ලක්ෂණය පිළිබඳව. එතකොට අපි කතා කළා ද්වේහ ආකාරයේහි ආකාර දෙකකට ලෝකයේ ශුඤ්ඤයි කියලා දකිනවා. ආකාර පහකට ලෝකයේ ශුඤ්ඤයි කියලා දකිනවා. ආකාර 10කින් ලෝකයේ ශුඤ්ඤයි කියලා දකිනවා. ආකාර 12කින් ලෝකයේ ශුඤ්ඤයි කියලා දකිනවා කියලා අපි මේ ලෝකයේ ශුඤ්ඤතාවයේ ප්‍රතිවේද කිරීම එක එක ආකාරයන්ගෙන් කතා කරන්නට යෙදුණා. එතකොට අපි මේ දේවල් තුල හොඳින් තේරුම් ගත්තා ශුඤ්ඤතාවය කියන එක අපි ගැඹුරින් කොහොමද අපි අවබෝධ කරගන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා අපිට රැවටෙන්නට දැන් ඉඩ කඩක් නැහැ ශුඤ්ඤයි කියලා කියන්නේ මොකක්වත් හිස් දෙයක් කියන එක. අර ගොඩක් වෙලාවට අපි භාවනාවක ඉන්නකොට සමත භාවනාව තුළ අපි රැවටෙනවා හිත හැඟවි යනකොට හිත එකඟ වෙලා අරමුණු අප්‍රකටව යනකොට මේක තමයි ශුඤ්ඤතාවය කියන්නේ කියලා. සමහර වෙලාවට සමහර ඇත්තෝ ඉන්නවා භාවනා කරලා අපිටත් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේක නේද ශුඤ්ඤතාවය මට මොකක්වත්ම ප්‍රකට නැතුව ගියා කිසිම දෙයක් නැහැ මම පැය ගාණක් ඒක ඉඳලා තියෙනවා මේක නේද ශුඤ්ඤතාවය කියලා. නෑ ඒක ශුඤ්ඤතාවය නෙමෙයි. ඒක සිතේ සැඟවීම ශුඤ්ඤතාවය කියලා කියන්නේ සත්වපුද්ගල භවෙන් හිස් කියලා දකින්න එක මිසක කිසිම දෙයක් නැහැ කියලා නත්ති කිංචි කියලා උපදවගත්ත ඔක්කොම බලෙන් යට ඔබපු දෙයක් නෙමෙයි ශුඤ්ඤතාවය කියලා කියන්නේ. ඒ නිසා තමයි ශුඤ්ඤත බව කියන එක මේ අනාත්ම ලක්ෂණ ප්‍රතිවේදයට එක්ක යන දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා ඔබට භාවනාවක් හැටියට අපි ශුඤ්ඤතාවය ගැන කතා කරපු අර සියලු න්‍යායන් ආකාර 2කින් 5කින් 10කින් 12කින් අපි කතා කරපු සියලු න්‍යායන්ට අනුසාරයෙන් ඒ න්‍යායන්ට අනුරූපීව ඔබට ඒ ශුඤ්ඤතෝ කියන ආකාරයට විපස්සනාව වඩන්නට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අනත්තතෝ අනාත්ම වශයෙන් රූපය අනාත්ම වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඔක්කොම දැන් අපි මුලින් කතා කරපු අර කරුණු හතරම එන්නේ මේ අනාත්මය කියන දේත් එක්ක තමයි. හැබැයි අනත්තතෝ කියන එක මෙතනදී විශේෂයි. ඒ මෙතන අනත්තතෝ කියලා කියන්නේ අත්තසාර සාරේන අසාරෝ කියලා අපි මුලින්ම කිව්වේ අන්න ඒක දක්වන්නට ඕන නිසා. ඒ කියන්නේ මේ භවයෙන් භවයට යන අවිච්ඡින්නව නොසිඳී පැවැත්ගෙන යන ආත්මයක් තියනවා කියලා හිතනකම අයින් වෙන්න ඕන නිසා තමයි අනාත්මයි කියලා මෙතන මේ අනත්තතෝ කියලා තනි වචනයක් විදිහට දාලා තියෙන්නේ. හැබැයි මේ පොදු සියලුම දේ විග්‍රහ කරන්නේ කුමකටද? අනාත්ම ධර්මයේ කියන පොදු දෙයට ගේන්න තමයි. හැබැයි මෙතනදී පොදු කුලකයේ ඇතුළේ තියෙන පුංචි දෙයක් හැටියට තවත් එක කරුණක් හැටියට අනත්තතෝ කියලා වෙනම විග්‍රහ කරනවා. ඒ කියන්නේ අනිත් ඒ වගේම විග්‍රහ වෙන්නේ අනාත්මේ නෙමෙයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ දේවල් වලින් විග්‍රහ වෙන්නේත් අනාත්මේම තමයි. හැබැයි අනත්තතෝ කියන එකේදී මෙතනදී විග්‍රහ කරන්නේ අත්තසාර සාරේන අසාරෝ කියන බව. එහෙමත් නැතිනම් මේ භවයෙන් භවයට යන නොසිඳී යන අවිච්ඡින්න පැවැත්මක් තියනවා කියන එක. නැතිනම් සක්කාය දිට්ඨිය කියන තැන සිඳින්නට ඕන තැන තමයි මෙතනදී අනත්තතෝ කියලා කියන්නේ. මෙන්න මේ ආකාර
ටිකට පුළුවන්කම තියෙනවා අපිට නිර්වාණය ප්‍රතිවේද කිරීම දක්වා මාවත පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා යං ඕ භික්ඛවේන තුම්හා කන්තම් පජහත. මහණෙනි යමක් ඔබලගේ නෙවෙයි නම් ඔබලගේ නොවන ඒ දේ දුරු කළා දාන්න. ඒක ප්‍රහාණය කරන්න. කිංචවෝ භික්ඛවේන තුම්හා කම් මහණෙනි ඔබලගේ නොවන්නේ මොනවද? චක්කුම් භික්ඛවේන තුම්හා කම් මහණෙනි ඇස ඔබලගේ නෙමෙයි තම් පජහත. ඒක දුරු කළා දාන්න. තං ඕපහිනේ හිතාය සුඛාය භවිස්සති. අත්තාය හිතාය සුඛාය භවිස්සති. ඒක ඔබලට ප්‍රහීන වූ කල්හි අර්ථය පිණිස සැප පිණිස පවතිනවා. හිත පිණිස පවතිනවා. යහපත පිණිස පවතිනවා. ඇස යමක් ඔබලගේ නොවේ නම් ඔබලගේ නොවන දේ ප්‍රහාණය කළා දාන්න. ඒ දේ ප්‍රහීන කළාට පස්සේ ඔබලට ඒ ප්‍රහීන කරපු දේ හිතසුව පිණිස පවතිනවා. මොනවද ඔබලගේ නොවන්නේ? ඇස ඔබලගේ නොවේ. ඒ නිසා ඇස ප්‍රහාණය කරන්න. රූපය ඔබලගේ නෙමෙයි රූපය ප්‍රහාණය කරන්න. චක්කු විඥානය ඔබලගේ නෙමෙයි චක්කු විඥානය ප්‍රහාණය කරන්න. මෙන්න මේ විදිහටයි අනාත්මය තුල බුදුරජාණන් වහන්සේ ක්ලේශ ප්‍රහාණය සහ ක්ලේශ ප්‍රහාණය තුලින් දුකෙන් අත මිදීම පිළිබඳව අපිට පෙන්වන්නේ. අනාත්ම සංඥාව තුලින් ක්ලේශ ප්‍රහාණය සහ ක්ලේශ ප්‍රහාණය තුලින් දුකෙන් අත මිදීම ගැන දේශනා කළේ. ඒ කියන්නේ අපි ඔක අනිත් පැත්තට ගත්තොත් දුක තියෙනවා කෙලස් ටික නිසා. කෙලස් ටික තියෙනවා වැරදි විදිහට ගත්ත මානසිකාරයෙන්. අපි වැරදි විදිහට ගත්ත මානසිකාරය හදනකොට අපිට කෙලස් ටික නැති වෙනවා. කෙලස් ටික නැති වෙනකොට දුකේ පැවැත්ම නැති වෙනවා. නිසා අද අපිට දුක එන තැන ගැන අපි ඒ නිසා තේරුම් ගන්නට ඕනේ. අපි ඉන්නේ අද දුක එන තැනනේ. ඒ නිසා ලෝකේ පැවැත්ම දිහා අපි බලාගෙන ඉන්නකොට කොච්චර ලෝකේ දුක් වෙන්න පුළුවන් දුක ජීවිතයට ගලාගෙන ඉන්න පුළුවන් පැති කොච්චර තියෙනවද? ඒ පැති දිහා බලනකොට අපිට පේනවා කෙනෙක් මේ ලෝකේ ආස්වාදය කියලා හිතනවා නම් ඒක කොච්චර මෝඩකමක්ද කියලා. කෙනෙක් ලෝකයේ ආස්වාද වශයෙන් කල්පනා කරනවා නම් ඒක ඔහුගේ මොනතරම් මෝඩකමක්ද කියලා හිතෙනවා. ජීවිතේට දුක ගලාගෙන එන පැති පිළිබඳව කල්පනා කරනකොට. පිනතුනේ අපිට මොන මට්ටම් වලින්ද ජීවිතේට දුක එන්නේ කියලා හිතන්නකෝ. අද මේ තියෙන වසංගත තත්ත්වයක් එක්ක ජීවිතේ මොනවද ඔබට අස්වැසිල්ල පිණිස පවතින්නේ කියලා හිතන්නකෝ. බයෙන් විරාන්ත වෙලා දවසකට ඉන්න ලෙඩුන් ප්‍රමාණය, රෝගීන් ප්‍රමාණය, මරණ අනුපාතය මේ දේවල් ගැන කල්පනා කරමින් ඊට පස්සේ ඔබට බෙහෙත් ඖෂධ ලැබෙයිද නැද්ද කියන එක, රෝගී වුණොත් ඔබට ඉඩ ලැබෙයිද නැද්ද මේ දේවල් ගැන කල්පනා කරගෙන මිනිස්සු කොච්චර මානසිකව තැවෙනවද, මානසිකව දුක් වෙනවද? ඒ වගේම තව ඊට අනුරූපී වෙන ජීවිතයේ එදිනෙදා එන ප්‍රශ්න ගැටලු මේ දේවල් එක්ක ඔබට කොච්චර දුක ගලාගෙන එනවද? ඔබත් එක්ක එකට වාසය කරපු, හිටපු, කතා කරපු අය, ඔබ දන්න හඳුනන දැක්කපු අය, නිතර දෙවේලේ ඇසුරු වෙච්ච අය, ඈත් වෙලා යනකොට ඒ අය මරණය උරුම කරගන්නකොට, ලෙඩවීම උරුම කරගන්නකොට ඔබේ ජීවිතයට කොච්චර දුක ගලාගෙන එනවද? එකක්වත් ඔබට බෑ වළක්වන්න. එකක්වත් බෑ. අඩුම තරමේ ඔබට බෑ කවදා හරි දවසක ඔබ ලෙඩ වෙන එකවත් නතර කරගන්න. අඩුම තරමේ ඔබට බෑ කවදා හරි දවසක ඔබ මරණයටපත් වෙන එකවත් නතර කරගන්න. මේකෙන් කියන්නේ මෙහෙම හිතන එක මේ නෙගටිව් තින්කින් කියලා නෙමෙයි. ඒ කියන්නේ පසුගාමී සිතුවිලි කියලා නෙමෙයි මේ වලට කියන්නේ. ඔබ තේරුම් ගන්නට ඕනේ යථාර්ථය. මේක යථාර්ථවාදී දැක්මක්. ඔබ ඉන්න තැන ඔබ තේරුම් ගන්නට ඕනේ. ඉන්න තැන තේරුම් ගත්තොත් තමයි ඔබට හරියට උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඔබ ඉන්න තැන හරියට තේරුම් ගත්තේ නැති වුණොත් ඔබ උත්තර හොයන්නේ ඔබ මනෝලෝකයක ඉඳලා. අද ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය ප්‍රශ්නෙට කියලා උත්තර හොයන්නේ මනෝලෝකවල ජීවත් වෙලා. ඒ නිසා අපි හරි තැනට බෙහෙත් කරන්නට ඕනේ. රෝග නිදානයට බෙහෙත් කරන්නට ඕනේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ. ලෝකේ පැවැත්මත් එක්ක යනකොට අපිට බෙහෙත් කරන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, බෙහෙත් ඖෂධ තියෙනවා. ඒක හැබැයි මේ කයට මේ ජීවිතේට විතරයි. ඔය කාටවත් බෑ සසරේ පැවැත්මට සසර රෝගවලට බෙහෙත් කරන්න. ඉපදුනොත් හැමදාම මෙබඳු ලෙඩවලටපත් වෙන්න වෙනවා. ඒකවලට බෙහෙත් දෙන්න පුළුවන් කමක් නැහැ. කාගෙන්වත් අපි අහන්නේ නැහැ නේද? ලබන ජීවිතේට
මට ලෙඩ වෙන එකට මට අද බෙහෙතක් ගන්න පුළුවන්ද කියලා. ඒක මෝඩ කතාවක් නේ. හැබැයි අපිට ඒකට බෙහෙතක් ගන්න පුළුවන්කම තියනවා. ඒක තමයි බුද්ධිමත්කම කියලා කියන්නේ. වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒක කිව්වට මෝඩ කතාවක් වුණාට ඒකට තමයි බුදුරජාණන් වහන්සේ බෙහෙත් දුන්නේ. මේ ජීවිතයේදීත් ලෙඩවීම කියන ධර්මය අරඹය ඔබට පුද්ගලයෙකු ලෙඩවීම කියන දුකෙන් නිදහස් වන්නටත් ඔබට සසර තුලදී ලෙඩ නොවි ඉන්න පුළුවන් විදිහට බෙහෙතක් තමයි බුදුරජාණන් වහන්සේ දුන්නේ. භව දුකට බෙහෙත දුන්නේ. භව රෝගයට බෙහෙතක් බුදුරජාණන් වහන්සේ දුන්නේ. ඒ නිසා අපිට අද මේ ධර්මය අපි තේරුම් ගන්නට අවශ්‍ය අන්නේ හේතුව නිසා කොච්චර අපිට අපහසු වුණත් ප්‍රායෝගිකව ඔබට ගැඹුරුයි කියලා හිතුණත් ඔබ කෙසේ හෝ නුවණ මෙහෙවිය යුතුයි නුවණ අරගෙන යා යුතුයි ඔබට පුළුවන්කම තියනවා අද දවසේදී ඔබේ ජීවිතයට එන දුක වෙහෙස විඩාව මේ දේවල් ඔක්කොම නැතුව ජීවත් වෙන්න. එනිසා ඔබ කල්පනා කළ යුත්තේ බුදුදහම තුල සැනසෙන්න පුළුවන් මාර්ගය කෙසේ හෝ ඔබ තුල विद्यमान කරගන්නට. ඒක නැතිකමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක ඇති කරගත යුතුයි අද අපි කොහොම හරි. බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වුවේ ධර්මයේ එතෙන්ට අපි යන විදිහ ඒක කොහොමද කරගන්නේ කියන දේ. ඒ නිසා අපි අද ඒක මේ විදිහට අපි කොහොම හරි අනුගමනය කළ යුතු වෙනවා. ඒ අනුගමනය කිරීමේදී තමයි යමක් ඔබගේ නෙමෙයි නම් ඒක ප්‍රහාණය කරන්න කියලා කිව්වේ. අද අපිට අපේ නොවන දේවල් අපි යටතේ තියාගන්න බැරි බව අපිට හොඳටම පේනවා. එතකොට අපි යටතේ තියාගන්න බැරි බව අපිට හොඳටම පේනවා නම් අපි ඒක මොන තරම් ඒක ප්‍රහාණය කරගත යුතු තැනකද අපි ඉන්නේ. ඒ වුණාට අපි ප්‍රහාණය කරන්නේ නැහනේ. දුකේන තැන අපිට පේනකොටත් අපි දුකේන තැන හරියට තේරුම් ගන්න නැතුව අපි හිතන්නේ එළිය නිසා දුකයි කියලා. අන්න ඒ නිසා තමයි මේ දුක ගැන බුදුරජාණන් වහන්සේ කතා කළේ. ඒක තේරුම් ගන්න අවශ්‍ය. ඉන්න තැන තේරුම් ගන්න අවශ්‍ය නිසා. මේ මානසිකව අපිට දුක එනකොට අපි හිතනවා එළියේ දේවල් ටික වෙනස් වෙනකොට තමයි අපිට දුක එන්නේ කියලා. ඒ වුණාට යථාර්ථය වෙන්නේ එළියේ වෙනස් වෙනකොට අපිට දුක ආප එක නෙමෙයි. අපි එළියේ දේවල් පිළිබඳව තියෙන බැඳීම අනුව දුක ආවා කියන එක. කියන්නේ තමන් සංකල්පමය වශයෙන් ගොඩනගාගත්ත දේවල් අනුව අපේ ජීවිතේට දුක ගලාගෙන ආපු එක. එහෙනම් අපි වෙනස් කරගන්න ඕනේ මොකද්ද? තමන්ගේ හිත පැත්තේ තියෙන දේ නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. අපිට පෙන්වුවා ඒ නිසා ඉස්සෙල්ලම තේරුම් ගන්න ඔබට දුකේන පැත්ත මොකද්ද කියලා. දුකේන පැත්ත මොකද්ද කියලා. අන්නේ දුකේන පැත්ත තේරුම් ගත්තාම ඔබට පෙනෙයි අපි ජීවිතේ ජීවත් වෙන තැන අපි එක වරදක් කරනවා කියන එක. ඒ තමයි අපේ නොවන දේවල් අපි අපේ කියලා අල්ලගෙන තියනවා කියන එක. අපේ නොවන දේවල් අපේ කියලා අල්ලගෙන තියනවා. එතකොට මොකද වෙන්නේ? අපේ නොවන දේවල් අපේ කියලා අල්ලගෙන අපි කොච්චර දේවල් ගොඩ නැගුවත් ඒවා ඒ දෙයට ඕන විදිහට වෙනස් වෙනකොට අර විදිහට පවත්ත ගන්න ඕනකම තියෙන අපිට දුක ගලාගෙන එනවා. එනිසා අපි අපේ ජීවිතේ යමක් අපේ නෙවෙයි නම් ඒක ප්‍රහාණය කළ යුතුයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපට අර විදිහට අවවාද කළේ. යං ඕ භික්ඛවේන තුම්හා කන්තම් පජහත කිව්වේ ඒක. යමක් ඔබගේ නෙවෙයි නම් ඒක දුරු කරන්න කියලා කිව්වේ. හැබැයි ඒකට අපගේ නෙමෙයි කියලා දේශනා කරන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ එතනදී පාවිච්චි කළේ නෑ ගෙවල් දොරවල් අපේ නෙමෙයි යාන වාහන අපේ නෙමෙයි කියන තැනින් නෙමෙයි මේ කතාව කතා කළේ. කොතනින්ද දේශනා කළේ? ඊටත් වඩා ඔබ්බෙට ගිහිල්ලා මුලටම ගිහිල්ලා කතා කළේ. මුලටම ගිහිල්ලා කොහොමද කතා කළේ? චක්කුම් භික්ඛවේන තුම්හකා. මහණෙනි ඇස ඔබලගේ නෙමෙයි, රූප ඔබලගේ නෙමෙයි, චක්කු විඥානය ඔබලගේ නෙමෙයි, චක්කු සම්පස්සාදී මේ දේවල් ඔබලගේ නෙමෙයි. අපිට දේශනා කළේ ඒ ටික. දැන් අපිව හම්බ වෙන්නේ අපේ දේවල් හම්බ වෙන්නේ මොකේද? ඇහැ තිබුණොත්. අපිට අපිව හම්බ වෙන්නේ අපේ දේවල් හම්බ වෙන්නේ කොහෙද? රූප තිබුණොත්. මේ දේවල් පැත්තේ නිමිති ඉතුරු වුණොත්, මේ දේවල් පැත්තේ අනුනිමිති ඉතුරු වුණොත් අන්න අපිට හම්බ වෙනවා හැම කාලෙකදීම පුද්ගල බවවල් අපේ දේවල්. ඔබට දැන් මෙහෙම දකිනකොට මේ මම කියලා තමන්ගේ රූපේ පේනවනේ. තමන් දිහා බලනකොට තමන්ට පේනවා මේ මම කියලා පේනවා. ඔය පේන්නේ ඇත්තටම මාවද? ඔය පේන්නේ ඇත්තටම මාවද? ඇහැට පේන්නේ බාහිර ඒ රූපේට පතිත වෙලා එන පරාවර්තන වර්ණ සටහනක්ද? අපිට පේන්නේ පරාවර්තන ආලෝකය.
පරාවර්තන ආලෝකයේද මම කියලා කියන්නේ? එතකොට ඒ වර්ණ සටහන ඒ වර්ණ රූපේ මම නෙමෙයි. ඒ කියන්නේ ඔබ දකින රූපේ මම නෙමෙයිනේ කවදාවත්. ඒ වගේම ඔය මගේ කියලා කිව්වට ඔය රූපේ මගේ නෙමෙයිනේ නේ. ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඒක තමයි රූපය ඇත්ත. පේන දේ ඇත්ත ඒකයි. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක තමයි පේන දේ ඇත්ත. හේතු ටික ඇතිකල්ලි හටගත්ත හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. ඇහෙන දේ ඇත්ත මොකද්ද? ඒ ශබ්දේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවනේ ඒකනේ ඇත්ත. විඳින දේවල් වල ඇත්ත මොකද්ද? ඒ මොහොතට හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන එක තමයි ඒ දේවල් වල තියෙන ඇත්ත. එතකොට ලෝකේ ස්වභාවයේ පින්නතුනි මේ හටගත්ත ධර්මය ඒ තැන නැති වෙලා යන එක නම් දැන් ඔය කොයි ධර්මයේ ඇතුළේද ජීවත් වෙන තමන් හිටියේ? තමන්ට අයිති වෙච්ච දේවල් ගොඩක් තිබුණේ කොහෙද? තමන් හෝ තමන්ට අයිති වෙච්ච දේවල් ගැන පණවන්න දෙයක් ඔබට පේන්නේ නැති වෙනවා. ඔබ ඇහැ මම නෙමෙයි, ඇහැ මගේ නෙමෙයි කියන අවබෝධය ඇති කරගත්තොත්, රූපය මම නෙමෙයි, රූපය මගේ නෙමෙයි කියන අවබෝධය ඇති කරගත්තොත්, චක්කු විඥානයේ මම නෙමෙයි, චක්කු විඥානයේ මගේ නෙමෙයි කියන අවබෝධය ඇති කරගත්තොත්. එනිසා අපිට මෙතනදී ඊටමත් නුවණින් කල්පනා කළා ප්‍රඥාවෙන් අත්දකලා අපිට යමක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධයේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරන්නේ, මහණෙනි මේ ජේතවනාරාමේ තියෙන දැවදඬු තනකොළ ආදී දේවල් කවුරු හරි ඇවිල්ලා අරගෙන ගියොත් ඔබලට හිතෙනවද මේ ජනය ඇවිල්ලා මහජනය ඇවිල්ලා අපිව අරගෙන යනවා, මහජනය ඇවිල්ලා අපේ දේවල් නැති කරනවා, මහජනය ඇවිල්ලා ඒව තමන් කැමති පරිදි කරනවා කියලා ඔබලට ඒ ගැන දුකක් ඇති වෙනවද? ඒ ගැන ඔබලට එහෙම හිතෙනවද කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අපිට එහෙම හිතෙන්නේ නැහැ කියලා. එතකොට අහනවා භාග්‍යවතුන් වහන්සේ නැවත භික්ෂුන් වහන්සේලාගෙන් ඇයි ඔබලට එහෙම හිතෙන්නේ නැත්තේ? භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි දවදඬු මම නෙමෙයි. දවදඬු අපි නෙමෙයිනේ. ඒ නිසා ඒව ගෙනිච්ච කියලා මාව අරගෙන යනවා. අනිත් අයව අරගෙන යනවා කියලා අපිට එහෙම හිතෙන්නේ නැහැ. මගේ දේවල් අරගෙන යනවා කියලා හිතෙන්නේ නැහැ. මොකද ඒවා මම සහ මගේ දේවල් කියලා අපිට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අන්න ඒ විදිහටම ඇහැ කියන එක ඔබලගේ නෙමෙයි, රූප කියන්නේ ඔබලගේ දේවල් නෙමෙයි, හිත කියන්නේ ඔබලගේ දේවල් නෙමෙයි කියලා. තීන කට්ට සමං ලෝකං. තුනහා කාෂ්ඨ වගේ හරියට. තුනහා කාෂ්ඨ වගේ. දව ඒ කියන්නේ තනකොළහා මේ වියලි දඬු කැබලි වගේ තමයි වටිනකමක් නෑ මේ දේවල් වලට. ඒ කියන්නේ මම කියලා ගන්න පුළුවන් කමක් නැහැනේ. තනකොළ ටිකක් මම වෙන්නේ නැහැනේ. වේලිච්ච ලී කෑලි මම වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ දකින්න කියන අපි මේ මම කියලා මමත්වයේ ගොඩනගා ගන්න තැන තියෙන යථාර්ථය. කොතනද අපි මම සහ මමත්වයේ ගොඩනගා ගන්නෙ? මම සහ ඔය මමත්වයේ කියන දේ පින්නතුනේ අපි ගොඩනගා ගන්නෙ කොතනද? ඇස, රූප, චක්කු විඥාන, කන, සද්ද, සෝත විඥාන, ගාහණය, ගන්ධය, ගාහන විඥානය, જીවහාව, රස જીවහා විඥානය, කය, පොට්ටබ්බය, කාය විඥානය, මනස, ධම්ම, මනෝ විඥානය, මේ ධර්මතා ටික ඇතිකල්ලි. මේ ධර්මතා ටික ඇතිකල්ලි කියලා කියන්නේ මේ ටික හැම වෙලාවකදීම මේ තුන හේතු ටික ඇති තියෙනවා නම් මේ තුන ඇති වෙනවා. හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. නැති වෙනකොට නැති වෙන බව දන්නේ නැති නිසා අර හටගෙන නිරුද්ධ වුණ එක පැත්තේ මෙන්න මේ දේවල් තියෙනවා කියලා නිමිති ඉතුරු කරගන්නවා. ඒ දේවල් පැත්තේ අපි නිමිති ඉතුරු කළාට පස්සේ පවතිනවා කියලා නිමිති ඉතුරු කළාට පස්සේ එයාට කියනවා ඇහැ තියෙන කෙනෙක්. එයාට කියනවා රූපය තියෙන කෙනෙක්. එයාට කියනවා චක්කු විඥානය තියෙන කෙනෙක්. එයාට ඇහැ තියෙනවා නම් රූපය තියෙනවා නම් චක්කු විඥානය තියෙනවා නම් එයාට ඇහැ රූප ආදී එයාට ඒ ධර්මය මම සහ මගේ දේවල් කියලා අල්ල ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇහැට පෙනෙන රූප එයාට ලැබිලා තියෙනවා පින්නතුනි සත්වයක් පුද්ගලයෙක් කියලා ගන්න පුළුවන් විදිහට. එයාට ලැබිලා තියෙනවා ඒ දේවල් දකින මම මේ පැත්තේ ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් විදිහට. ඇයි එයාට නිමිති ඉතුරු වෙලානේ.
දැන් ඔබට කොච්චර නිමිති ඉතුරු වෙලා තියෙනවද කියලා හිතන්නකෝ. අතරක් නැතුව හැම මොහොතකම මේ ධර්මය හටගෙන වේගින් නැති වෙලා ගියාට ඒ හැම එකකම අත්දැකීම ඔබට එළියට යොමු වෙලා තියෙන නිසා ඔබට ඊයේ ඉඳලා පෙරේදා ඉඳලා අවුරුදු ගානක ඉඳලා දන්න කාලෙක ඉඳලා ජීවත් වෙච්ච තමන් ඔබට හම්බ වෙනවා. ජීවත් වුණ තමන්ව ඔබට හම්බ වෙනවා. ඒ අනුසාරයෙන් අපි හිතන අනාගතයටත් අපි ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ හැම තැනකම පැතිරී පවතින ආත්ම සහගත සංඥාවක් තියෙනවා. ආත්ම සහගත සංකල්පනාවක් තියෙනවා. හැබැයි මේ අවස්ථාව අපි බොහොම සියුම්ව විශ්ලේෂණය කරලා බැලුවොත් මේක අභ්‍යන්තරයට අපි හොඳට පිවිසිලා බැලුවොත් අපිට පේන්න තියෙන මොකද්ද? පින්නතුනේ මේකේ අභ්‍යන්තරයට අපි හොඳින් ප්‍රවේශ වෙලා බැලුවොත් අපිට පේනවා තින කට්ට සමව. ඒ කියන්නේ අර තනකොළ හා දඬු කෑලි ටික වගේ අපිට පේනවා මේක මම මගේ කියලා දෙයක් විදිහට පනවන්න බෑ. සුද්ධ වූ ධර්මතා ටිකක් විතරයි. සංඛාර සම්තතිය. හේතු නිසා සකස් වෙන සංකත ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා. ඒක හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. ආයේ හේතු ටික නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට ඒ ධර්මයන්ගේ හට ගැනීමක් සහ වැයවීමක් මිසක කොයි වෙලාවකවත් ඒ තැනක පුද්ගලයෙක්ගේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධං සංඛාරවත්තති. එතකොට ඒ සුද්ධ වූ ධර්මයන්ගේ පැවැත්මක් එතනදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි මෙන්න මේ අවබෝධය ඇති වෙන විදිහට අපි එතනදී හොඳට නුවණින් සම්මර්ෂණය කරලා බලන්නට ඕනේ. එතකොට අපිට පණවන්න දේවල් හම්බ වෙන්නේ නිමිති අපිට හම්බ වෙන්නේ නෑ. ඒ අපිට මේකේ ශුන්්‍යතාවය ප්‍රතිවේද වෙනවා. එක වෙලාවකදී ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. ශුන්‍යෝ ලෝකෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ ශුන්‍යෝ ලෝකෝති උච්චති. ස්වාමිනී ලෝකේ ශුන්‍යයි කියලා කියනවා. ස්වාමිනී කෙතකින්ද මේ ලෝකේ ශුන්‍ය වෙන්නේ කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශුන්‍යෝ ලෝකෝති ආනන්දේ මේ ලෝකේ ශුන්‍යයි කියලා කියන්නේ මේක අත්තේනවා අත්තනියේනවා ආත්ම භාව වශයෙන් හෝ ආත්මයකට අයිති දේවල් වශයෙන් මේක ශුන්‍යයි. ආත්මය මත පිහිටි දෙයක් විදිහට හෝ මේක ගන්න දෙයක් ඇත්තේ නැහැ. ආත්ම වශයෙන් හෝ ආත්මයක් මත පිහිටි දෙයක් විදිහට මේක තියාගන්න දෙයක් ඇත්තේ නැහැ. මේක ශුන්‍යයි කියලා පෙන්නනවා. මොනවද ඒ පෙන්වන්නේ? චක්කුම් ඇස කියන එක ආත්මවත් බවකින් දකින්න එපා. ආත්මයකට අයිති දෙයක් හැටියට දකින්නත් එපා. රූපය ආත්මයක් කියලා දකින්න එපා. ආත්මයකට අයිති දෙයක් කියලා දකින්නත් එපා. මේ විදිහට අපිට ආයතන ටික ඔක්කොම පෙන්නනවා. පින්නතුනේ අපිට මේ විදිහට මේ ධර්මයන්ගේ අවබෝධය කියන දේ ගෙනල්ලා දෙන්නේ මොකද්ද? අපිට ගෙනල්ලා දෙන්නේ සම්පූර්ණම පුද්ගල බව ගොඩ නැගෙන තැන තියෙන යථාර්ථය පෙන්වා දීමක් විදිහට. පුද්ගල බව ගොඩ නැගෙන තැනක තියෙන යථාර්ථය පෙන්වා දීමක් විදිහට. පුද්ගල බව ගොඩ නැගිලා තියෙන්නේ මේ ඇසට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ ආයතන ගෝචර කියන ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ දේවල් වලට ගෝචර බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ ආයතන ටික ඇති කල්හි තමයි මේ ලෝකේ අපිට ගොඩ නැගිලා තියෙන්නේ. ආයතන ටික ඇති කල්ලි කියලා කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන පින්නතුනේ පේන එකේවත් ඇහෙන එකේවත් අපිට ගඳ සුවඳ දැනෙන නාසයට ගඳ සුවඳ දැනීමේ දිවට රස දැනීමේ කයට ස්පර්ශ දැනීමේවත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ දැනෙන දේවල් ලෝකේ තියෙනවා කියලා අපි ඉතුරු කරලා තියෙන එකේ. දැන් ඇහැට ආපු රූපය අපි හිතනවා නම් ඒක එළියේ තියෙන දේ කියලා ඒක වැරදිනේ. කණ්ණාඩිය ඉස්සරහට ගියාම ඔබට පෙනෙන ප්‍රතිබිම්බය ඔබ හිතනවා නම් ඒක කණ්ණාඩිය ඇතුලේ තියෙන දේ කියලා ඒක වැරදිනේ. නාසයට ආපු ගන්ධය කියන දේ ඔබ හිතනවා නම් ඒක එළියේ තියෙන දේ වස්තුවේ තියෙන ගන්ධයයි කියලා ඒක වැරදිනේ. දිවට ස්පර්ශ වෙනකොට ඔබට දැනෙන රසය ඔබ හිතනවා නම් ওই පේන එක ඇතුලේ තියෙන්නේ කියලා ඒක වැරදිනේ. අපි හැමදාම කරන්නේ අර හේතු ටික ඇති කල්හි ඇතිවෙන ප්‍රතිඵලය බාහිර වස්තුව මත තියෙන දෙයක් හැටියට කල්පනා කරන එක. එළියේ තියෙන දෙයක් කියලා කල්පනා කරනවා. පේන්නේ රූපේ කියලා එළියට නැඹුරු වෙනවා. ඇහෙන්නේ ශබ්ද කියලා එළියට නැඹුරු වෙනවා. විඳින්නේ ගඳ සුවඳ රස ස්පර්ශ කියලා බාහිරට නැඹුරු වෙනවා. අපි මෙන්න මේ තැන තමයි ලෝකයේ උපද්දගෙන ලෝකය කියලා දැසුරු කරන්නේ.
පින්නතුනේ මෙන්න මේ තැන ලෝකේ උපද්දගෙන අපි ලෝකය කියලා අසුරු කරනකොට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා නෑ මේක හිස්. මේ විදිහට දකින්න එපා. අත්තේනවා අත්තනියනවා ශුන්‍යෝ මේක ආත්ම වශයෙන් හෝ ආත්මයක් මත පිහිටපු දෙයක් වශයෙන් දකින්නවා මේවා හිස් ඔක්කොම. මේවා හරියට අර වේලිච්ච තනකොළ දඬු වගේ. තනකොළ හා දඬු කියලා කියන්නේ ඒක කිසිම ප්‍රාණවත් බවක් නැති. ඒක තමාගේ කියලා ගන්න පුළුවන් කමක් නැති තමන් නොවන දෙයක් තමයි මේ දේවල්. එතකොට මේ දේවල් කියලා කියන්නේ අන්න ඒ විදිහට. මොකද මේක දැන් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ආයේ ඒකේ කිසිම වටිනකමක් නැහැ. හැබැයි වටිනකමක් නැති දේවල් ටිකක් ඒ විදිහට පවතින තැනක ඔබ ඒකේ Nirodhe දකින්න නැතුව ඒක ලෝකේ තියනවා කියලා ඔබ හැමදාම නිමිති ඉතුරු කරගත්තොත් ලෝකෙ පැත්තේ. අන්නේ නිමිති ඉතුරු කරගන්න ඔබට හැමදාම දුක් විඳින්න පුළුවන් ලෝකේ තමන්ව සහ තමන්ට අයිති දේවල් ඉතුරු වෙලා. ඒ නිසා තමයි යංගෝ භික්ඛවේන තුම්හා කන්තම් පජහත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යමක් ඔබලගේ නෙවෙයි නම් මහණෙනි ඒක දුරු කරන්න කියලා. එහෙනම් අපි දුරු කළ යුත්තේ යමක් අපගේ නොවේ නම් ඒ දේ නම් අපි දුරු කළ යුත්තේ කුමක්ද පින්නතුනි? අපි දුරු කළ යුතු දේ බවට පත් වෙන්නේ අපේ නොවන දේ. ඒ තමයි ඇහැ, රූප, කන, ශබ්ද ආදී මේ ආයතන ධර්මතා ටික. එහෙනම් ඔබ ඇහැ දුරු කළ යුතුයි. ඇහැ දුරු කරන්න කියලා කියන්නේ මේ තියෙන එක ගලවලා දාන්න කියන එක නෙමෙයි. කන දුරු කරන්න කියන්නේ මේක ඇහෙන්නේ නැති තත්ත්වයටපත් කරගන්න කියන එක නෙමෙයි. මේව දුරු කරන්න කියලා කියන්නේ මොකක්ද? මේ දේවල් දුරු කරන්න කියලා කියන්නේ මේ දේවල් පණවන්නේ කෙනෙකුට නිමිති තිබ්බොත් මේ කාරණා ටික ඊටාම වැදගත්. ඊටාම ගැඹුරුයි. ඔබ ඊටාම නුවණින් මේක පිළිබඳව කල්පනා කරන්න. මේ දේවල් පිළිබඳව දුරු කරන්න කියලා කියන්නේ මේ තියෙන වස්තු විදිහට මේවා අයින් කරන්න කියන එක නෙමෙයි. යමක් ඇති බවට පණවන්නේ ඔබට ඒ පිළිබඳව නිමිති තිබ්බොත් විතරයි. යමක් ඇති බවට පණවන්නේ ඒ පිළිබඳව ඔබට නිමිති තිබුණොත් විතරයි. දැන් උදාහරණයක් හැටියට මෙතන වටාපතක් තියෙනවා. මේ වටාපත කියන එක පිළිබඳව හෝ ඔබට දැන් මේ වටාපතේ මෙතන පුංචි මේ සලකුණු දෙකක් තියෙනවා. ඒතකොට දැන් මම කියපු නිසා ඔබ ওই පිළිබඳව අවධානයක් යොමු කරනවා. ඔබ නිමිති ඇති කරගන්නවා. දැන් මේක ගැන නිමිති ඇති කරගන්න නැතුව හිටපු ඔබට පස්සේ දවසක කිව්වනම් මේ ගැන අවධානයක් යොමු නොවී තිබිලා ඔබට පස්සේ දවසක කිව්වනම් අර බණ කියන වෙලාවේ තියාගෙන හිටපු වටාපතේ තන තිබුණු සලකුණු දෙක ඔබ දැක්කද කියලා අහුවනම් ඔබ මොන විදිහේ පිළිතුරක් ලබා දෙයිද? ඒක ඔබට ඒකේ නිමිති නැති නිසා ඔබට ඒ බඳු දෙයක් පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබට ඒ බඳු දෙයක නිමිති නැති නිසා ඔබට ඒ බඳු දෙයක් ලෝකේ පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි ඔබ ඒ ගැන නිමිති ඇති කරගෙන නැහැ. ඒ නිසා නිමිති ඇති කරගෙන නැති නිසා ඒ බඳු දෙයක් ලෝකෙ තුල ඔබට පණවන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ අපිට පින්නතුනේ අද අපිට රූපේ පැත්තේ නිමිති නැත්තම් අපි රූපය කියන එක දකිනවා නම් පේන දේ ඒ මොහොතේ හටගෙන නැති වෙනවා කියන එක අපි දකිනවා නම් ඒක ගෝචර කරගන්න ඇහැ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම් ඒ හිත ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපි දකිනවා නම් ඒ ධර්මතා ටිකේ වැයවීම දකිනකොට අපිට ඒකේ නිමිති තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. වර්ණ සටහන කියන එක හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් විදිහට ඒ වර්ණ සටහන කියන එක ඇතුලේ දරුවා අම්මා තාත්තා හෝ වටින නොවටින දේවල් තිබුණා කියලා අපි ඒව බාහිර ලෝකේ තියනවා කියලා ඒ පැත්තට නැඹුරු වෙන්නේ අපි ඒ දේවල් තියනවා කියලා අපි අල්ලගන්නේ මොකක් නිසාද? අර රූපය හටගෙන නැති වෙනකොට අපි හිතනවා ඒ රූපේ එළියේ තියනවා කියලා. ඒ රූපය ගැන අපි කල්පනා කළේ ඒ ආපු වර්ණ සටහන ගැන දරුවා කියලා නම් අපි හිතනවා දරුවා එළියේ ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ අන්න ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ නොවන දෙයක් අපේ ලෙස ගත්තා. මොනවද අපේ නොඋනේ? අර ඒ මොහොතේ හටගත්ත පාට ටික අපේ නොඋණු දෙයක්. ඇහැට ආපු වර්ණ රූපේ අපේ නොඋණු දෙයක්. ඒ ඇහැ තමාගේයි නොඋණු දෙයක්. ඒ වර්ණ සටහන ගෝචර කරගන්න එක විතරයි එතනදී සිද්ධ වුනේ. එතකොට ඒ ධර්මතාව ටික එතන හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියා. එහෙනම් අපිට දැන් දේශනා කරන්නේ යංවෝ භික්ඛවේන තුම්හා කන්තම් පජහත මහණෙනි යමක් ඔබලගේ නෙවෙයි නම් ඒක දුරු කරන්න කියලා අපිට දේශනා කළේ.
අපිට යම් තැනක ඔය අපගේ නොවන ධර්මතා ටික පිළිබඳව අපිට තියෙනවා නම් මෙන්න මේකයි රූපය මෙන්න මේකයි ඇහැ කියලා කියන්නේ කියලා නිමිති එළිය පැත්තට ඉතුරු වෙලා තියෙනවා. අර වටාපතේ තිබ්බ සලකුණු දෙක ගැන අපි නිමිති තිබ්බනේ මේ පැත්ත තිබ්බා කියලා එහෙම එකක්. එතකොට ඔබට ආපහු ඒක දැනගන්න පුළුවන්කම තිබුණනේ. එහෙම ඒක තිබ්බේ නැත්තම් ඔබට දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඔබට නිමිති ඉතුරු වෙලා නැත්තම් එළියේ රූපේ පැත්තේ ඔබ දැක්කනම් රූපේ ඒ මොහොතේ හටගෙන නැති වෙන දෙයක් කියලා ඇහැ හටගෙන නැති වෙන දෙයක් කියලා දැන් ඔබට ඇහැ තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ ඇහැ නිරුද්ධ කරලා. ඒක තමයි ඇහි නිරෝධය කියලා කියන්නේ. ඔබ ඇහැ නිරුද්ධ කරලා. ඔබ රූපය නිරුද්ධ කරලා. ඇයි ඇහැ නිරෝධ ධර්මයක්, නිරෝධයේ ස්වභාව කොට පවතින දෙයක්. ඒක මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. රූපේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. චක්කුම් බික්කවේ නිරෝධ ධම්මං කියලා දේශනා කරපු තැන තියෙන නිසා. මේක නිරෝධ ධර්මයක්. එතකොට ඇහැ කියන එක අනිත්‍ය සංකත විරාග නිරෝධ ධර්ම. එතකොට මේ ඇහැ කියන එක හටගෙන නැති වෙලා යන නිසායි ඒක පෙන්වන්නේ. එතකොට හටගෙන නැති වෙන ඇහැ හටගෙන නැති වෙන දෙයක් හැටියට පෙන්වුවා නම් ඒ ඇහැ අයිති හෝ ඇහැ තුලින් තමන්ව හරි පණවන්න කෙනෙකුට පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ ඇහැට වැටුණු රූප එළියේ තියනවා කියලා පණවන්න පුළුවන් කමක් එයාට හම්බ වෙන්නේ. එයා මොනවද දුරු කරලා තියෙන්නේ? එයා ඇහැ දුරු කළා, එයා රූපේ දුරු කළා, එයා හිත දුරු කළා. ඒකයි යං ඕ බික්ක වේන තුම්මහා කන්තම් පජහත. කොටිම කියනවා නම් චක්කුම් පජහත කියලා නෙමෙයි දේශනා කළේ. ඇහැ දුරු කරන්න කියලානේ කිව්වේ. රූප දුරු කරන්න කියලානේ කිව්වේ. අන්න එහෙමයි රූප දුරු කරන්නේ. අන්න එහෙමයි ඇහැ දුරු කරන්නේ. ඇහැ දුරු කරන්නේ රූප දුරු කරන්නේ මේවා බලන්න නැතුව ඉන්නවා කියන එකෙන් නෙමෙයි. මෝඩකමෙන් ඒ මත නැවත නැවත පතිත වෙන්න දෙන්නේ නැහැ කියන එකයි. පතිත වුණොත් පේනවා. පතිත උනේ නැති වුණොත් පේන්නේ නැහැ. අපපතිට්ඨිතයි කියලා කියන එතකොට. අපපතිට්ඨිත විඥාන විඥානයේ හරියට එලියක් නම් ඒ එළිය කොතන හරි වැටුනොත් නේ අපිට පේන්නේ. එළිය ගිහිල්ලා යම් තැනකට පතිත වුණොත් අපිට පේනවා. ඒකේ පරාවර්තිත ආලෝක වලින් අපිට පේනවා. යම් තැනකට පතිත වුණාම තමයි පේන්නේ. අන්න ඒ වගේ තමයි විඥානය කියන එකත් යමක් මත පිහිටා සිටියාම තමයි පේන්නේ. එතකොට ඒකට කියනවා පතිට්ඨිතයි කියලා. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? අපපතිට්ඨිත බවට පත් කරගන්නට ඕනේ. මේක පිහිටා නොසිටින තැනට පත් කරගන්නට ඕනේ. අන්න ඒකට කියන අපපතිට්ඨිත විඥාන කියලා. කිසිම තැනක පිහිටා නොසිටිසේ පවත්නා විඥානයක් සකස් කරන්න ඕනේ. එතකොට ඒක ඇස ඇසුරු කරගෙන පවතින්න බෑ, රූප ඇසුරු කරගෙන පවතින්න බෑ, චක්කු විඥානය ඇසුරු කරගෙන පවතින්න බෑ, කන සද්ද සෝත විඥාන ඇසුරු කරගෙන පවතින්න පුළුවන් කමක් නැහැ. මේ කිසිම තැනක් ඇසුරු කරගෙන පවතින්නේ නැති වෙනකොට ඒකට කියන අපපතිට්ඨිත විඥාන කියලා. අන්න ඒ තැනට තමයි පින්නතුනේ මේ අපි මේ දේවල් දුරු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒ තැනටපත් වීම සඳහා. චක්කුම් බික්කවේන තුම්හා කන්තම් පජහත කියලා දේශනා කළේ ඒකයි. රූප අපේ නෙමෙයි නම් ඒවා දුරු කරන්න කියලා දේශනා කළේ ඒකයි. ඒ නිසා අපි මේ අපේ නොවන ධර්මතාවයන් දුරු කිරීම සඳහා වෑයම් කරන්නට ඕනේ. ඒ සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. ඒක තමයි අනාත්ම සංඥාව වඩනවා කියලා කියන්නේ. ඒක තමයි ශුන්්‍යතාවේ වඩනවා කියලා කියන්නේ. ඒක තමයි තුච්ඡ බව දකිනවා කියලා කියන්නේ මේ ධර්මයන්ගේ. ඒක තමයි රිත්ත බව දකිනවා කියලා කියන්නේ මේ ධර්මයන්ගේ. ඒක තමයි මේක ස්වායක්ත නොවන පරතෝ වශයෙන් දකිනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ පවතින ස්කන්ධාදී ධර්මය අසකනාසය දිව ශරීරය කියන රූපය අනුව ගියපු ධර්මතා ටිකත් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටිකත් මෙන්න මේ විදිහට අපිට පුළුවන් නුවණින් ගෝචර කරගන්න. එතකොට ඒක ඇතුලේ ස්කන්ධ පංචකයක් ලැබෙනවානේ. දැන් අපි කතා කළා මෙතනදී ප්‍රධාන වශයෙන්ම පරතෝ සායක්ත නොවන දෙයක් ලෙස, රිත්තතෝ රිත්ත වශයෙන්, ඒ වගේම තුච්ඡතෝ පහත් දෙයක් විදිහට, ශුන්‍යතෝ අනත්තතෝ කියලා පස් ආකාරයකින් කතා කළා. රූපය ගැන මේ විදිහට දකිනවා වගේම කෙනෙකුට පුළුවන්කම තියෙනවා වේදනාව පිළිබඳවත් මේ විදිහටම දකින්න. වේදනාව පිළිබඳවත් මේ දැකපු විදිහටම දකින්න පුළුවන්. සංඥාව පිළිබඳවත් ඒ දැකපු විදිහටම දකින්න පුළුවන්කම තියෙනවා. සංස්කාරය පිළිබඳවත් ඒ දැකපු විදිහටම දකින්න පුළුවන්කම තියෙනවා. විඥානය පිළිබඳවත් ඒ දැකපු විදිහටම දකින්න පුළුවන්කම තියෙනවා.
ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික පිළිබඳවම එක එක ස්කන්ධයකට මේ පස් ආකාරයකින් දකිනකොට 25 ආකාරයකින් අනාත්ම සංඥාව කෙනෙකුට ප්‍රතිවේද කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කතා කළේ ඔබට විදර්ශනා වැඩි යුතු තැනක් පිළිබඳව ඔබ ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කළ යුතු වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ අනාත්ම සංඥාව බවට පත් වෙන්නේ. ඉතින් කල්පනා කරගන්න අද දවසේදීත් මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරාදී පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්තු සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ උතුම් කුසලයේ උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම ධර්මදේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල ධර්මයන් ඔබ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු සම්පාදනය කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි අනුමෝදන් කරනවා. සියලු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා